ඉරිදා දවසේ අපි හැමෝම පැමිණ සිටින්නේ ඉතාමත් සුන්දර වූ සන්ධ්‍යාවක රාත්‍රිය සුන්දර කරන්නට. ඒ සන්ධ්‍යාවෙන් ඒ ලස්සන රාත්‍රිය ආරම්භ කරනවා. ඒ සන්ධ්‍යාව මම ආරම්භ කරනවා මෙන්න මේ විදිහට. අතරමං වූ සම්මතයන් අතරමඟදී මුණගැසුණු සිව් දෙක ආයත පරිස්සමින් ස්පර්ශ කරනවා. ඔබ හමුවන තැනක නැවත ඔබව කියවා අහුලා ගත්තා නම් හොඳයි කීනා නැවත මගේ හමුවේ ආරම්භය ප්‍රේම අනුත් අහුලා ඔබ සිංහල දෙනා ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් මම මෙම සන්ධ්‍යාවට පිළිගන්නවා. අද දවසේ අපි මේ විදිහට සම්බන්ධ වෙන්නේ විශේෂ කාරණාවක් මුල් කරගෙන. ඒ තමයි අපි හැමෝම අපේ ජීවිතේ හීන. එදිනෙක හීන සමහර ඒවා අපි හීන විදිහට දැකලා තියෙනවා. සමහර හීන අපි ඉෂ්ට කරනවා. ඒවා තමයි අපි හීන නගා මේ හීන සමහර තැන්වලදී අපිට අමතක වෙලා මගේ ඇත්තක් වෙනවා. ඒ කෙසේ නමුත් මම අදහන හදන්නේ ආරාධනීය සහෝදරයෙක් වන උසිර තරංග ආරාධනීය සහෝදරයාගේ කුළුදුල් කවියකට සෙන්නට ඔහුගේ හීන එකතුව පිළිම ඇහිදෙන මම උසිර තරංග සහෝදරයව අඳුරගන්නේ වේල්ස් කුමර විද්‍යාලයේදී කරාටි මාතිය. අපි කියලා කරාටි ක්‍රීඩා. ඊපස්ව ඔහුගේ තිබෙන යම් කුසලතාවයන් අඳුරගන්න. පසු කාලෙකම අපි හොඳ මිතුරන් බවට පත් වෙනවා සංගීතය. ඊපස්ව මට මේ මෑතක උසර කතා කරලා කියනවා අයියේ එන්න මෙහෙම වැඩක් කරනවා. මට ඔයාව ඕනේ කියලා. මම එනවා. එහෙම තමයි මේ කතාවේ මුලැමැදාග. මම වැඩිදුර කියන්නේ නැහැ. මම මේ පොත් පිට්ච මගේ අතේ තියෙන මේ පොත් පිට්ච ඉතාම සතුටින් තමයි මම මගේ අතේ දාගෙන ඉන්නේ. මොකද මට ආඩම්බරයි මගේ පන්තියේ කෙනෙක් මේ විදිහට ඔබට මේ විපත් කිරීම ගැන. ඉතින් මම මුලින්ම මේ පොත මේ සභාවේ පිළිගනු ලබනවා. මේ පොතේ හිමිකරු වන කුසිර තරංග අපේ ආදරණීය සහෝදරයාගේ ආදරණීය මෑණියන් සහ ආදරණීය පියාණන්ගේ අතට මෙව ඔහුගේ හීනවල එකතුවේ රැගෙන ඒ හීනවලට නව පණක් දී ඔහුගේ ජීවිතය දිරිමත් කර ඒ ජීවිතයට අර්ථයක් යාදදී මෑණියන් සහ ආදරණීය පියාණන්ට මම මේ පොත පිළිගැනීමට ආදරණීය සහෝදරයාට ආරාධනා කරනවා මේ මස්තකය කරන නිසා.
මට දැනෙනවා මේ ආදරේ තාත්තගේ අම්මගේ හිතට ඇතුළේ සතුට. ඒක වචන වලින් සමානලාට කියලා ඉවර කරන්න බැරුව. ඒ තරම් හැඟීමක් උපදිනාගේ හිතේ තියෙන එක මොනවාද? ඒ හැඟීමක් තියාගෙන මම මගේ කතාව ඉස්සරහට අරගෙන යනවා. අපේ ජීවිතේ අපි හේතන් නැතුණාට අපි කතා කරන්නේ නැතුණාට අපි හැමෝටම මා කලින් සඳහන් කරේ ජීවිතේ ඔබට මට පොඩි. ඉතින් මේ හීන අතරමං වෙලා සැරසරන අවස්ථාවක මට හිතෙනවා අපි හැමෝම අපේ මොබයිල් ෆෝන් එක සයිලන්ට් දාලා කරන් හොඳයි. මොකද ඒක අපි හැමෝම කරමු. මමත් කරගත්තා මේක මතක් ගන්න ඉස්සෙල්ලා. ඒක හරි ලේසි. ඒකට විශාලව මේකට සමවැදෙන්න පුළුවන්. මම ඔබට එක ගැරන්ටුවක් දෙනවා. ඒක තමයි මේ පැයකමාර ඔබට දැනෙන්නේ නැති වෙන්න අපි ඔබ ඉදිරියට රැගෙන යනවා. ඒ කියන්නේ අපි කියනවා බෝරින් වෙන්න නැතුව කියලා. ඉතින් ඒකෙන්ද අපි අපේ ජාගමුද්‍ර කතරේ පොඩ්ඩක් නිහඬ කරගෙන මේ පැයකමාර ආදරණීය ලෙස ගත කරමු. හොඳයි. මම දැන් ඇත්තටම කතා කරපු මේ හීනත් එක්ක මම ඉස්සරහට යනකොට මට මතක් වෙනවා කෙනෙක්. ඒ කෙනා තමයි මම හමුවේ කතා කරන්නේ නැති වුණා. ඔහු ගැන මම අසා තිබෙන කරුණු සම්බන්ධව මම සලකා බලන විට මම විමසා බලපු අවස්ථාවක් මම දැනෙච්ච දේ තමයි ඔහු ආදරණීය මිනිසෙක්. මම ආදරණීය මිනිසෙක් සඳහන් කළේ ඔහුගේ තිබෙන මනුෂ්‍ය ගතිගුණ. මම දැන් හඳුන්වන්න යන කෙනා තමයි මෙතනින් එහාට මේ පොත ගැන සිතන මේ පිරිමේ හිතන ගැන වචන ස්වර්ගය ඔබ හදාගන්න. ඔහු විටක කියනවා ලංකාවෙන් එහා රටකදී යම් දේශයක සම්බන්ධ අවස්ථාවේදී ඔහු කියනවා සංවිධානය පිළිබඳව. ඒ තමයි අපි අතර තියෙන සංවිධානය තියෙනවා මේ පරිසරයේ. උදාහරණයක් විදිහට ඔහු ගන්නේ අපි හැමෝම ඈත දෙන කඳුපන්තිය. ඒ කඳුපන්තියේ සංවිධානයක් තියෙනවා. මේ ගස්කොළන් අතර සංවිධානයක් තියෙනවා. මිනිසුන් අතර සංවිධානයක් තිබී යුතුයි. නමුත් මේ සංවිධානය නැති කරන්නේ මේ ගස්වල ඒ කඳුපන්තිය කවුරුත් නෙවෙයි අපි කරන ක්‍රියාකාරකම් නිසා. අපිට මිනිස්සෙක් වීමට මේ පරමාණු අංශු එකතු වී ගතවන කාලයට වඩා සෑහෙන කාල සීමාවක් ඔබට මට පෙනෙන මේ පරිසරයේ මේ පිට තිබෙන පරිසරයේ ගස්කොළන් වලට පණ තිබෙනවා. අපි ජීවත් වෙනවට වඩා වැඩි කාලයක් ගස්කොළන් ජීවත් වෙනවා. මේ ජීවත් වෙන ගස්කොළන් කතා කරනවා. මේ ගස්කොළන් වලට මම මේ සහෝදරයාගේ එම පණිවිඩය මගේ හදවතට දැනෙච්ච අවස්ථාවේදී මම තීරුම් ගත්තා තමයි ඔහු මේ පරිසරයට ආදරය කරන කෙනෙක් වගේ මුළුමහත් සමාජයට මුළුමහත් මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන කෙනෙක්. ඔහු නවි මහින්ද නාමල්. ඔහුට වෙන වෙන නාමයන්ගෙන් වෘත්තීය නාමයන්ගෙන් හඳුන්වා දෙනවට වඩා මම පසුබිම් කරගත්තා ඔහුගේ මනුෂ්‍ය ගතිගුණ කැටි කරගත් ඒ ආදරණීය පසුබිම. මට බොහෝ ස්වල්ප වෙලාවක් තමයි මේ වැඩසටහනේ වෙන් කරලා තියෙන්නේ කතා බහ කරන්න. සාමාන්‍ය පාරේ තියෙන වැඩකදී වගේ කතා කරන වෙලාවකට නම් සුසු කාලයක්.
වේගයෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඉතින් මේ ගලා යන රිද්මේ එක විනාඩි 15කින් මොනවාද කියන්නේ කියන ගැටලුවක් තියෙන්න පුළුවන්. මම උත්සාහ කරන මේ කාලයට හැකියතරම් සීමා වෙන්න. උසිර මම අඳුනගන්නේ මේ ස්ථානයේ විවිධ වැඩවලට ස්වේච්ඡාවෙන් දායක වෙන ගුරුවරයෙක් සමුදේක ලෙස. ඉතින් ඔහුගේ සමහර කවි මුහුණු පොත කියන්න එපා කියලා මගේ මිත්‍රෙක් කෙනෙක් Facebook ම තමයි කියලා. අපි සිංහලට දැම්මට ඒක Facebook ජාලය. ඒතකොට ඒ දවස්වල ටිකක් හිතන ඔහුගේ වීණාව ලියන්න හිතෙන රිද්මයක් හදවතක් වමනාවක් සහ දැකීම. ඉතින් ඇත්තට මේ ග්‍රන්ථයේදී උසිර එක බුදලා තිබුණේ අම්මටයි තාත්තටයි. ඒක මට වැදුනා. මොකද සේකර මහගම සේකරයන් යාගේ අන්තිම පොත තමයි අම්මට තාත්තට පිළිගන්නේ. අපිට ඒක කටපාඩම් මට්ටමේ පිළිගැනීමක්. සේකරගේ මරණයෙන් පසු බොහෝ කාලයක් ජීවත් වෙච්ච තාත්තා අර බොකොටු මේවකින් කැටයක් කරපු ගැමි කලා විශ්වයම කලාවක් කියලා දීපු තාත්තා. ඊට පස්සේ උදේ කඩයක් පන් මට ජංගි අන්දලා තෙල් ගාලා යවපු අම්මා පැදුරුවේ විශ්වයේම රටාවක් බවට කියපු තාත්තා. අපි හැමෝටම ඔය හරි ඉන්න තියෙනවා. මම කැමති උසිරගේ සිරිම නැති රටවුව අකනේ. කුස්සියෙන් වැටෙන ලයිට් එක. එහෙ මේ වෙන සෙවණෙනි පෙන්න. ඊන බලන්නට පුරුදු කළ තාත්තා. වත්කට්ටිය රස්නේ වැඩි. වැක්කිරෙන බලාපොරොත්තු අවම අහුලක. ජීවිතේ දරා ගැනීම පෙන්වනවා. මා මේ මොහොතේ ඔබ දෙදෙනාට මගේ ප්‍රණාමය කරමින් මේ වචන ස්වල්පයේ කියනවා. යම් පැත්තේ ඉන්නවා මම දන්නේ මම මේ වැඩසටහන ඉදිරියව දන්නේ රුසිරගේ ගුරු පියාණන් අපි කවුරුත් දන්න පාසල් වේදිකාව තුල මහ විශාල දේවල් කරපු මහා සම්මතයේ නාට්‍යකරුවෙක් කියලා නාමධාරී වුණට ඒ ගුරුවරේ මේ කවියස්සේ රුසිරගේ ආදරේ මනුෂ්‍යත්වයේ තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන්ගේ ගුරුවරයා ගැන හැඟීමක් ඉදිරියට යන එක. ඉතින් ගෙරිමේ ඇහිදෙන හිඳුවක් මේකට පුංචි පෙරවදන කියනවා මට තුන ප්‍රශ්නයක්. විශේෂණ පදයේ පිරිමිය ඇහින්නේ. ඉතින් ඒ කියන්නේ යමක් කියන්න සිද්ධ වෙන තැනක ඉන්නේ. ඇත්තටම අපි ඉන්නේ. මාගේ පිළිලා තියෙන මම නැවත කියවන්නේ. පිරිමි අහිමිච්ච සමාජයක මේක අද වෙනකොට ලෝකේ පුරා මේ දින සමාජ ආර්ථික ක්‍රමයේ අර්බුදය ගැන කතා කරද්දී මනෝවිද්‍යාත්මකව කියනවා fatherlessness. තාත්තා හිමි සමාජය. තාත්තලා ඉන්නවා. තාත්තගේ භූමිකාව අහිමි වෙච්ච සමාජය. රුසිරට තාත්තා කෙනෙක් හම්බෙලා තියෙන ඒ භූමිකාව එක්ක එයාගේ දේවල් ඉදිරියට යනවා. අද අපි දන්නවා කොහොම වුණත් පිරිමි තමයි ලෝකේ ස්ත්‍රී දූෂණ කියනවා 100%ක්ම පිරිමි කරන්නේ. අපරාධ 95%කට වැඩි පිරිමි කරනවා. ඉතින් පිරිමි ඇහිඳින හීන කොයි වගේද කියලා හිතන එක හරි වැදගත්. රුසිර මේකේදී ලියලා තියෙන්නේ යා තෝරගත්තු යම්කිසි අරමුණක් සඳහා වෙන ප්‍රේමය වගේ විශේෂක තියෙනවා. ඔහුගේ සමාජයේ මේ ග්‍රන්ථේ නෑ. කලාතුරකින් එකක් එකක්. මම නිකන් දවල්වලට මට කැමති මේක ඉස්සෙල්ලා මෙහෙම කරා. සාමාන්‍ය මිනිස්සු හිතනවා තමන්ගේ පොඩි විදග්ධ භාවයක් පෙන්වන්න කරන්න සමාජ කියවීම එක්ක සමාජයේ කිසියම් විදිහේ කතා බහට ලක්වන කවි පොතකින් ඇතුළත. නමුත් ඔහු තරුණයෙක් වශයෙන් ඔහු වින්ද උට දැනෙච්ච ආදරේ වගේ දේවල් තමයි මේකේ සාකච්ඡා කරන්නේ. ඉතින් මම කැමති මේ පිරිමි ඇයිනේ ඉන්නකම් පිරිමි නැති ගැටලුව ලංකාවේ පරපතල තියෙනවා. ලංකාවේ උසස් පෙළ නිදර්ශනයක් ලෙස ගත්තොත් එක්කන්න සංඛ්‍යාව ගියවුරු දෙකේම 12000කට වැඩි ඉරිලා. හැබැයි ගැටලුවමයි හැදලා. මේක ශ්‍රී ලංකාවේ කතා වෙන්නේ ගැඹුරු ප්‍රශ්නයක්. ඒ තුන ගන්නවා මේ තුනයි එක ගැන නෙමෙයි කියන්නේ මම දර්ශකයක්. ගානමයි 4200 300 කින් දෙන පිළිගන්නේ 2000ක.
පිරිමි අහිමි සමාජයක බරපතල ප්‍රශ්න. ගුරු වෘත්තිය නැහැ ඒ නිසා මීට් එක කරන්න වෙලා තියෙන්නේ. මේ වගේ ගුරුවරු නැතිව මීට් එක කරන්න වෙන්නේ හවස ගෙදර යන්න පුළුවන් ගැහැණු ටීචර්ස්ලා. අරකට නෙමෙයි කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රමාණය. එළිවෙන කාල නිදිමරලා කුරුබගෙඩියක් කාලා ගහක නැගලා තියෙන ප්‍රමාණයට කරන්න බෑ. යන්න ඕන හවස හැමාරේ. ඒ නිසා ඩිජිටල් බැනර් එකක කට් අවුට් එකක් ගහලා අවුට්ස් එක හදන මට්ටමට ඇවිල්ලා. මේවා බරපතල ප්‍රශ්න. පිරිමි ඇහිඳින මින කිව්වම පිරිමි කියන්නේ කවුද කියලා ප්‍රශ්නෙකුත් දෙනවා. මේ ඊට පස්සේ මට පුංචි දෙයක් මම උකුටා දැක්කා. පිරිමි යන්න ගැන පිළිච්ච හැදෙන්නේ. සාමාන්‍ය තත්ත්වයන් ශ්‍රේෂ්ඨත්වයේ මට්ටමට පත් කිරීමට ඇති බාධාව තමහා අන් අය උදෙසා ඉවත් කරන්න සැබෑ පිළිගන්න. සාමාන්‍ය තත්ත්වය ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට බාධාව තමා සහ අන් අය සඳහා වෙනස් කරන්න පිළිගන්න. පිරිමි භූමිකාව. ඉතින් අද ගෑනු ළමයිගේ ප්‍රමාණයට පිරිමි ළමයි ලේසිව දාලා වාඩි වෙන යන්න ඉස්සෙල්ලා මොන සෝදර හැට් එක ළඟ ඉඳලා ගාලා යන පිරිමි ළමයි ශාල සංඛ්‍යාව දීවිච්ච සමාජයේ ඉන්නේ ඒක ඇත්තටම වෙනම කාරණයක්. මේකේ බොහෝ ඇහිදින්නේ යන හීන ගොඩක් ඒවා ප්‍රේමයෙන් සමග වැදිලා තියෙනවා. ඉතින් මේ පුංචි කතාව කියලා මම එන්නේ ඔහුගේ සිහින මේ පොතේ තියෙනවට වඩා විශාලයි. මම බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ඊළඟ නිර්මාණ සමුච්චයේදී වැඩිපුර ගන්න. මේකේ තියෙනවා කවි නොවන අපි කියන ගද්‍ය රචනා. මට නිකන් මතක් වුණේ වියන්තා වගේ පොතක් තියෙනවා. කවි පොතකුත් නෙමෙයි සමහර ගද්‍ය රචනාවල් තියෙනවා. මේ ජයතිලක සහ මාගන්සේ පැන්ලිව්. මෙන්න මෙහෙම තමන්ගේ හේන ගැන උසිර කියනවා. ඉලක්ක අරමුණු සහ ජයග්‍රහණ යට ඇති මුදුන් තුළ හීනයක් විය යුතුයි. හීනවල සීමා නැත. ඇත්තේ විදිලි මහා විදවීන්ය. ඒ දෙකම තෙතය. ඔහුගේ වචන තෙතමනයක් සම්ද වචන. හරි ලතෙක් බවක්. මේ දෙකම විදිලීම සහ විදවීම කියන දෙකම තෙතයි. සමීපයි. ඒක අමාරුයි. විද්‍යාවීන් සමීප වෙන්න කොහොමද? ඒකට යෙදුම හරිම බරපතලයි. අනේ මේ දෙකම තෙතය සමීප. මනුෂ්‍යත්වයේ ආලෝකය හා ආදරයේ සුවඳ විත්ති වලින් සීමාන්තර දැමීම නොකළ යුතුය. ඔහුගේ හදවතේ තියෙන කෙනෙක් මේ කවි තුල මේ කෙනාව හමු වෙන්නේ ආදරය, යෝන් ප්‍රේමය, ඒකේ බෙදවැටීම් ආදී දේවල් එක්ක. හැබැයි ඉන්හා මුස්ලිම් කෙනෙක් ඉන්නවා කියලා මම කිව්වා. මම ඊළඟ ඔහුගේ නිර්මාණ සමුච්චයේදී දකින්න කැමතියි. ලෝකේ ලස්සන වන්නේ කරුණාව, දයාව, සෙනෙහස ජීවත් වෙන මිනිස්සු මතක. පොළවේ වැලි කැටේ සිට අහසේ තරු කැටේ දක්වා ඇති හැම දෙයකම මිනිසාපෙන් කරේ. උඩ තියෙනවා ප්‍රේමණීය ලෝකයක් පිළිබඳව. වාරවදන. ඒක මේ වගේ සමාජයක උසිරලා ගත කරගෙන ආපු සමාජයේ දක්වන්නේ කාරණේ සමහර විට පොදු මනුෂ්‍ය වමනේ අත්දැකීම් වලින් මිනිස්සු ඈතට තල්ලු කරලා බුදකලා ලෝකවල සිර කරපු යුගයක් වහු කරගෙන යනවා. මොකද ඉරි වැටිච්ච සමාජය. පසුගිය දවසක කිව්වා කළු ඉරිදාවක් තිබුණා යම් පාස්කු දින ප්‍රහාරයක. නමුත් අපි ඉන්නේ 2021. ඒ දක්වා අපි ගත කර පෞද්ගලික අඩ දශකයේම කළු අඩ දශකයක. 71 අප්‍රේල් මාසෙ ඉඳලා දක්වා ලක්ෂ දෙකකට වඩා මිනිස්සුන්ගේ උදීරයෙන් තෙත්වෙච්ච ලංකාව උදුරට. මේ දේවල් මේ යුද්ධයේ සියල්ල තුළ කරුණින්ට සමහර කීන දැක ගන්න ඉඩක් නැහැ. අපි කිව්වට උන්ගේ ප්‍රේමය පවා මේ ලේ වලින් තෙත්වෙච්ච භූමියේ ඉරිතැලිලා තියෙනවා. වියලිලා තියෙනවා. ඉතින් උසිර වෙන්න කියලා. හැමදේටම මිනිසාපෙන් කළ යුතු පිරිමියා එය ආරක්ෂා කළ යුතුය. දැන් මෙතන ඉන්නවා දාන්න ඡායාරූප ශිල්පී ගොඩක් උසිර ඡායාරූප ශිල්පී වෙන නිසා විවාහ ඡායාරූප වල සාමාන්‍ය පුරුෂයන් කොට ඔය ඉන්න එකක් තියෙන්නේ.
ස්ත්‍රී ඉන්නේ කොයි පැත්තද පුරුෂයෙක් සාමාන්‍යයෙන් ඉන්නේ මෙහෙම මේ අත නිදහස් කරලා තමයි පිරිමියා ඉන්නේ. පිරිමියා මේ අතින් තමයි ගන්න. ළමාත වුණාට මේ පැත්තෙන් තමයි කියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඇයි ආරක්ෂාව පිළිබඳ? ඒ කියන්නේ ස්ත්‍රීට ආරක්ෂා කරගන්න එක නෙමෙයි. නමුත් පිරිමියා ලෝකය සුරක්ෂිත කිරීම. ප්‍රේමය සුරක්ෂිත කිරීම. ප්‍රේමයේ බාහිරකාරත්වයේ භූමිකාව. ප්‍රේමයේ දිලිනකොට පිරිමියා ප්‍රේමයේ බාහිරකාරත්වය අතහැරලා අපි ඉන්නේ ප්‍රේමයේ වෙනුවට ලාභය ආදේශයෙන් චොකොලද. ඒ නිසාද ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පවා පේන්නේ තව ගැහණියෙක් මිනිහෙක් නෙමෙයි. අපි කියන නයිස් පැකේජ් එකක්. ඒක ලස්සනට කියනවා ආදරේ කලාව කියන පොත ලියු ලේඛකයා. මේ පැකේජ් දෙකක් අපි මූ කරනවා. මේ පැකේජ් එකේ බොඩි එක මෙහෙමයි, ස්ලිම් බොඩි එකක් තියෙනවනේ මේකයි. මගේ වාහනය ගිහිල්ලා පාක් කරනවා වගේ මගේ පෙම්වතිය හෝ බිරිඳ කියලා කියන්නේ පාක් කරන්න පුළුවන් කෙනෙක්. ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන පාටියට කියලා. මම එක්කම හද සසර වෙන කතාවක් මගේ ශිෂ්‍යාවක් වෙලා. අය විවාහ ජීවිතේ යන බොහොම අහිංසක ගැමි අදහස් තියෙනවා. විවාහ රාත්‍රියේදී පුරුෂයා කියනවා වාදයෙන් මතයි. ඒ නිසා හම්සේ හෙට ලෑස්ති වෙන්න ඕනේ. ඔය කොන්ඩෙටින් කරන්න මෙතනින් කපන්න. හෝම් කමින් එකේ මගේ යාළුවෝ. හෝම් කමින් එකට මට හම්සේ ගොඩේ විදියට ගෙනියන්න බෑ. මේ දිනේ මට වෙනස. මම ඊළඟ දවසේ පැය 5ක් විතර වගේ කොන්ඩේ වෙනකට කරා. ඒක වෙන දැන් මම නීත්‍යානුකූල සමියාගේ අත්දැකීම. අන්තිමට මට ඒක ඩයි එක බීම වෙලා අමාරු වෙනාම මේකප් කරන එක එපා මල්ලි දැන් නවත්තමු ලොකු අවුලක් වෙන්නත් පුළුවන්. පිරිමි ඇහිදිනේ හින අවුල් වුණාම කියන තාක්ෂේව. මට කියනවා පළවෙනි දරුවා දැනගත්තා. පිතාම පාදිදාරි එක්සිකියුටිව් මැනේජර් ඔබ ගබ්සන් කළ යුතුයි. අවුරුදු 5කටත් එහා යන්න ඕන. අම්සරේ පාට ගෙලිලා මෙහිම විරූප වෙලා අරවන්සෝ කියන්නේ මගේ ඔෆිස් එකේ පාන. අපි ඉන්නේ ප්‍රේමය වෙනුවට අර පැකේජ් එක වෙළඳපොලේ 60ක් බවට පරිවර්තනය වෙච්ච පෙරලෝකෙක මේකම ප්‍රේමයේ මේ මුදල මුල් කරගත්තු සමාජයේ විතරට ඔහු ඇහිදින දිනස්සේ මිනිස්සෙක් එකටයි සිරමින් කියන්නේ. හදවත මරා ගන්න උගේ ලස්සන වචන උද කාවිත්වයක් පවුණු ගෙවුණු වැළලු බිඳුණු මගේ හැරු ගොඩවු කලුණු පොඩියුණු ගැටුණු නැති පෑගුණු විදුණු සීරු කැඩුණු කුඩුණු මේ ඔක්කොම නෙගටිව් හෝ ඔක්කොම වේදනා ඒ සියල්ල සිද්ධ වෙලා මතකේ ජූරිය ಈ ದುನಿಕೀಂದುವ ಎಲ್ಲ ಮರಮದ මේ තමයි අපි ජීවත් වෙන සමාජයේ ප්‍රේමයේ වෙනකොට ලාභය ආදේශයෙන් සමාජයේ මිනිස්සුන්ට බල කරනවා හදවත එල්ලා මරන්න. රුසිරගේ කවි අස්සෙල්ලා මරන්න බැරි හදවතක් තියෙන මිනිසෙක්. මේ රුසිර වෙන්න පුළුවන්. රුසිරට හමු වෙච්ච මිනිස්සුන්ට පුළුවන් මේක තුල මම මේවා දිගින් දිගටම කියවන්න දෙන්නේ. ඔහු ප්‍රේමී උපේක්ෂාවෙන් තරන්නේ. එකක් දෙකක් තැන්වල නිදුණු තැන්වල දිනුනට අනිත් තැන්වල බොහොම. මට සමහර ප්‍රේම විරහ වගේ මේ කවි ආද හම් වෙනවා. විරාගයේ අරවින්ද වගේ. ඉසියන්. ඒකම අර මහදවසේ කරලිය පිළොයි පැදුරේ දිනට අරගෙන යනවා. රටා වියපු පැදුරේ දිනවා. රටා වියපු අත් දෙක මට සීන ඒ ගැමි හදවත තියෙන ගැමි ජනකවිය මේ රුසිරේ කවි වලින් එයාගේ මාතෘකා නැහැ පිටුත් නැහැ මට පිටුවක්වත් නැහැ මේ පොත වෙනස් එකක් අංගේ වල පිටු පෙරක ගන්න බැරි නිසා දැන් මම ඉන්නවා මම අර පෙරවාදෙන පිටුවක් දාලා දිනවා මම බලන කෝ පිටුවේ හරි මේක වෙනස් කරා දැන් බලන්නේ අව්‍යාජ ගැමි අර උපේක්ෂා සාගත ගැමි කරු
මන්දති සුවඳ පොකුලත රිංගා ඇස්කිති කවන කෙරෙහි එක දෙක පන්නා දෙවුණු සුසුම් මගේ සුසුමට වත්තා හැම හැන්දෑවෙදිම මම ප්‍රේමය වින්දා කුසිර කෝච්චියේ ඉන්න කියලා මම දන්නවා මේ කවිය පුරා මට කෝච්චියේ බොහෝ දේවල් මතකයට නැගෙන බැලුවත් බබර ජීවයේ දිගට කෝච්චියේ තෙරපිලා ඉන්න මිනිස්සුන්ගේ ආදරය හරක්ට තියෙන ප්‍රමිතියක් සුද්ධලා කෝච්චියෙන් කියලා තාම ගෙන යන හැටි හරක් සංඛ්‍යාව නිච්චරයි කෝච්චියේ ඒක වෙනස් වෙලා නැහැ හරක් එහෙම ගෙනියන නමුත් මනුස්සත්ව කොහොමද එන්නේ දැන් බස් ගාස්තුව වැඩි වුණානේ දුරින් ඉඳනේ දැන් දුරින් ඉඳී ඉවරයි ගාස්තුව අඩු වෙලා නැහැ රුසිරගෙන ආදරේ පැටිදුණු ඇඟිලි එක පිළිවෙලකට බඳා මුළු දැදින්ම නුඹේ අතැඟිලි තුඩු වර්ධලා එවනැල්ලකටවත් ඉඩ නැති සේරංගා මගේ දැසින්ම ඔබේ උණුසුම පිරෙන්නද මේ කෝච්චියේ පෙම්වතුන්ට එවනැල්ලකටවත් ඉඩ වෙන්න අර තරමින් වියතක් ඉඩ තියෙන කියලා රත්නායක මන්ට ලස්සන ගීය ඒවට එහෙම නැහැ ගාන්ට පැකට් කරලා යවනවා ආයි එහෙම තමයි ඒක යන්න ඕනේ හැබැයි ඒ තුලත් ඉන්නේ පෙම්වතුන් නිසා පෙම්වතුන් උසිරගේ මේ රිද්මේ කියන කවිය ඔබ අවසාන වශයෙන් මේ ගොඩක් ඒවල තියෙන පෙම්වතා මේ පිරෙමිනා ආදරය අහිමිලා උපේක්ෂා සහගත වෙන්න කෙනෙක් ඔබ අවසන් කරනවා මේ අතිනත ඇටලිනා ආදරය දැලි දෙන්නේ අපි අපේ විලාසනේ හස පොඩි බැඳ ප්‍රේමේ ගෙවුවත් ජීවිතේ වැඩුමල් වෙන පාරුනේ අදටත් සඳනුබයි මගේ ආදර රහසේ බොහොම කොළඹ කවියට සමීප අර පෙම්වතාව අපිට පේනවා හැබැයි උපේක්ෂා සාගතයි ඒක තමයි වැදගත් මම හිතන්නේ මගේ විනාඩි 5 ඉවර ඇති අවසාන වශයෙන් මම අවසන් කරනවා ආපදා කළමනාකරණේ අලුත් විෂයක් මේක හරි අපූර්ව නිර්මාණයක් ඉඳලා හිටලා කටනලා දැන් වාන්දර පුපුරන ගාන මෙහෙන් රැස් කළ එහෙ එකතු කළ දැස්ස ආපහු වැටෙනවා මෙහෙන් රැස් කළා තමයි එහෙ මෙහෙන් රැස් කරලා මෙහෙ දාගන්න බැරි වුණ ගානට වාන්දමමින් දලන අන්නමැණික්ගේ උතුරලලු මහවැලිය ගොඩටම ගලනවා අර ගුලි කරලා විසි කරපු මතකේ ගොඩට එයි දැයිස්තේ මේ ආධුනික චරිතීච්ච ඇතිරිච්ච ප්‍රේමයක් අස්සේ ඌට මේකත් එක දැනෙන්නේ හැබැයි මේකේ තියෙන අපට වාන්දමන මහවැලිය දෙහා කතා සල්ලි අලුතෙන් පාස් කරවලා අපේල බීරළු පාස් කරලා හදපු පාලක උඩට වීමට බලන් ඉන්නට හිතෙනවා කොළඹ උඩකට මොලේ වැඩිපුර වේදිකාවද හිතෙනවා තාම නවයයි කෝච්චිය නැහැ ආපු වේලේ යන එහෙම තමයි ලංකාවේ මගේ ප්‍රේක්වතුන් ආපු වෙලාවට අනින කෝච්චියේ ඉන්න ඕන වෙලාවක් තියෙනවා ඉන්න පුළුවන් වෙන්නේ හිතාගෙන පිටි ස්කීන හිමීට සහන මල්ල තොටනම ආධාර ඉල්ලන වෙලාවක තනක් බලලා මම රුචිරගේ කවිත්වයේ තාම විශිෂ්ටව සිතා වෙන තැන හිතාගෙන පිටි කීන හිමීට සහන මල්ල තොටනම ආධාර ඉල්ලන වෙලාවක තනක් බලලා දැලනවා ඔය ඒ උපේක්ෂාගත කෙනෙක් නෙමෙයි අවසන් කරනවා එපා එක්කෝ දැම්ම ගම්වත් ඊනන් ඉන්න පුරු වෙන්න තියෙනවා ප්‍රාර්ථනා කරනවා මේ ගම්වත් උඩ ගලන්න යන්නේ හරි ඔහුගේ අත්දැකීම එයා කියනවා එපා එක්කෝ දැම්ම ගම්වත් උඩ මොකද පින්නට දුර වෙන්න තියෙනවා ගම්වත් උඩ ස්තුතියි දැන් නම් කතා කරන්න දැන් නෑ. බොහොම ස්තුතියි. මහින්ද නාමල් මහත්මයාට. මට ඔබට තවත් අහගෙන ඉන්න. ඒ වෙලාව අරස් වෙනවා. අනේ ලංගම. අපි හැමෝටම තියෙන ළංගම අත්දැකීම. ඔබටත් තිබෙනවා මටත් තිබෙනවා. උසිරටත් තිබෙනවා. ඉතින් මේ
නැති නිසා පිරිසුදු රියේ පිටිපස වීදුරුව. ඔබ දන්නවා ළඟම බස් රථයේ මොකද්ද තත්ත්වය කියලා. බැරි වුණා බලන්නට යන හැබෑය. මා දමා නුඹේ ටකටකේ තුල. ඉතින් මේ ළඟම බස් රථයේ යනකොට උසිරට ඇතුළෙච්ච හැඟීමක් ඔහුගේ ආර්ට් එක තුළ අපිට ඉදිරිපත් කරපු විදිහ. මෙවැනි නිර්මාණ රාශියක එකතුවක් තමයි ඇත්තටම අද ඔබට මේ ආදරණීය සහෝදරයා ඉන්නේ. මම ආරාධනා කරනවා කුසිර තරංගයේ මේ තරංගේ මාස්ටර් ඇවිල්ලා තුෂාර රත්නායක මහත්මයා කරුණාකර සර් ආදරණීය අත්දැකීම් ගොඩක් තිබෙනවා. ඉතින් කුසිරත් ඒ වගේම ගොඩක් අත්දැකීම් තිබෙනවා. ඒ වගේම කුසිරගේ ආදරණීය ගුරු රාශියක් ඉන්නවා. ඒ ගුරුවරුන්ගේ කීප දෙනෙක් අද මෙතන තැන්පත් වෙනවා. ඒ ගුරුවරුත් අපි ආදරෙන් ගෞරවයෙන් නැවතත් පිළිගන්නවා. ඉතින් ළඟම කතාව ඉවරෙද්දී කුසිර යනවා තවත් තැනකට අපිව රැගෙන. ඒ තමයි සොදුරු ආදරය. සොදුරු ආදරය ඇතුලේ දොඩවන හින්දාව. මම ඒකත් ඔබට කියන්නේ මම කැමති ඔබට කුතුහලයේ වඩවන්න මේ පොත සමග පිළිසඳරක ඔබ සමග පිළිදෙන්න. ඔබත් ගෙදර ගිහින් මේ පොතේ විශේෂත්වය තමයි මේ මහින්ද සර් කිව්වා වගේ මේ පොතේ පිටු නැහැ. කියන්නේ පිටු නාංග නැහැ. කල්වල මාතෘකා දුන්නාට ඒ මාතෘකාවට අංක නැහැ. හරිෂෝ. එතකොට මේක අනිවාර්යෙන් කියවන්න වෙනවා. ඉතින් එතකොට හොයාගෙන සිලෙක්ට් කරගෙන කියවන්න බෑ. සමහරවිට අහුවෙන එක කියවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හරිෂෝ. ඉතින් ඒකින්ද මම තෝරගත්ත තවත් කවියක්. ඒක තමයි මේ දොඩමළු හැන්දෑව. මම මේක ඕම සිත් ගන්න අසුළු කවියක් වුණා. මම කිව්වේ මේ කියවද්දී හීනත් එක්ක අපිට අතරමං වෙන්න වෙනවා. අපිට අපේ අත්දැකීම් වලට යන්න සිද්ධ වෙනවා. අපිට මතක් වෙනවා අපි මේ වගේ තැන් ජීවිතේ අහු කරගෙන ආවද නුඹ නැතිව පිළිසකර කරපු නුඹේ ලෝකේ නුඹ ගැනම ලියපු කවි පැලවෙලා අද ඉබේ. ඒ ගහක හෙවණ යට වී වාඩි වියෝහේ නුඹට කැප කරපු හැටි කියන්නද ජීවිතේ. මේක මට සිද්දගත්ත කවියක්. මේක මගේ හිතට කාවදිච්ච කවියක්. කාව්‍යමය සංග්‍රහවල රාශියක් තුල අපිට අපේ කාලේ ඊට කලින් මහගමසේකරන්ගේ කාලේදී ඉන්පසුව විවිධ කවීන්ගේ කාලවල තුල අපි කියවෝ අපි දැකපු ඒවා අපේ ජීවිතයට ආදේශ කරගත හැකි වූ කවි රාශියක් අපි කියවලා තියෙනවා. මා ඉගෙනගත් පාසලේ මුස්ලිම් ඉගෙනගත් පාසලේ මුස්ලිම්ගේ යාළුවෝ බොහෝ දෙනෙක් ඉගෙනගත් පාසල වෙස්කුඩු විද්‍යාලයේ බිහිවෙච්ච රාජ්‍ය සම්මානය දිනපු කවියෙකුත් ඉන්නවා. අපේ සහෝදරේ ඒ තමයි සෞම්‍ය සඳුව. ඔහුත් මා මේ වෙලාවේ තමයි ආදරය කරනවා. මම හරි ආසයි හරි කැමති ඔහුගේ කවිවල සුන්දර කවිය. ඉතින් මේ ආකාරයෙන් මේ කවි පොතම කියවන්න සිද්ධ වෙනවා. මොකද මේක ආදරය කරන නිසා. මම ඒ පැත්තකින් තමයි ආරාධනා කරනවා. මේ පිරිමි හිනවල සැබෑ අයිතිකරුවා අපේ කතුතුමාලා විසිර සහෝදරයට ඇවිල්ලා වචන සමරනවා. කවිවල තියෙන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැතුව
වටේ තියෙන කතන්දරෙ චුට්ටක් කියන්න. අපි කියන මම හිතනවා ඊළඟ රසෙට මගේ ප්‍රකාශනයක් මම දීලා ඉවරයි මේ වෙනකොට මේ පාඨාවල සුගාල මම ඊළඟට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ මෙතන වෙන චැනල් පැකටමියට එතනදී මම ටික තව කෙනෙක් විදහා ගන්නකොට අවස්ථාවක් හම්බෙනවා. එතනින් තමයි මට අපේ විගණ කණ්ඩායම. ඒ කණ්ඩායමේ කෙනෙකුට මම දවසක් හම්බෙන්නේ කවියක් දෙන්න. නිකන් කියවන්නේ. මගෙන් අහන මල්ලිකාව කවියක් දෙන්න. මොකද කියන්නේ? උත්තර දෙන්නේ. මොකද ගණන්දරයක් මොකද හැරි කියනවා විතරම කියනත් දෙන්නේ. හදර කරලා මට කියලා හදර දෙන්න එන්නගෙන ඒ ටික දුන්නා මහින්ද සර්. මහින්ද සර් තමයි ඊට පස්සේ ටික බලලා ඉස්කෝලේ කාලේ පස්සේ නම් දෙච්ච වෙරි ගුඩ් එකකුත් එක්ක මට දීලා කිව්වා මේ ටික මෙහෙම කරනවා. ඊට පස්සේ මම කෝ හරිය එහෙනම් එහෙම කරමු. මගේ තුන් දිනක් තිබ්බේ නෑ පොතක් එක්ක කරපුවම මෙහෙම ඉලිගාම වාඩි වෙන්න මම කියලා තිබ්බා මට පොඩි ආසාවක් තියෙනවා මේ රිපෝට් එක එකතු කරලා දන්න පොඩක් දෙන්න. ඊට පස්සේ ඔය වැඩේ වෙලා යද්දි මේ පල්ලෙහා පුස්තකාලේ බලාගෙන අපේ හිතදාගේ ඉන්න කල්යනානේ ඒ ටික ඔක්කොම සකටට ගාලා සහවුණා කම්පියුටරේ ඔලවල තියෙනවා ඩිජිටල් කරලා ඊට පස්සේ ඒක යනවා ඊගමුද පිටු ටික හදන්නේ රොෂානේ අද තමයි මුණ දෙන්නේ මේ පොත අපි ඉලක්ක කරන්නේ ගියවගේ සැප්තැම්බර් මාසේ කොරෝනා තත්ත්වයක් එක්ක අපිට අහුරන්නේ ප්‍රසාරයට පිටු ටික කරා ටෙලිෆෝන් එකකින් ඊමේල් වලින් තමයි අපි ගනුදෙනු කරන්නේ අත දෙකම ඉතින් ස්තුති කියනවා මේකාසී ස්තුති කතා වෙනම නෑ මම ස්තුති කරගෙන යනවා මේ ස්තුති වැඩි සමහර මේ රොෂානයක් කඩේ ස්තුති ඒ වැඩි පොතේ කවරේ අඳින්නේ මම දන්න ශිල්පියෙක් මොකද මේකට සංකල්පයක් කොහොමද පිරිමැහිමිල කියන්නේ මම මේක ඇදලා තියෙන්නේ පුරාතන චිත්‍රාක්ෂරයේ දුර්දර්ශනයේම ඉගෙනුම් කීමෙන් එකතු සංකේත. ඒක ඇතුලේ තියෙන කතා. එහෙම හදලා කරලා මම මේ කාර්ය උපුර කරලා ඒක ප්‍රින්ට් කරන්න බාරගන්නේ ලාල් ජීවිතේක දැකලා. ඒක දෙනකොට දැකලා දීලා එක දවසක් මහින්ද සර්නේ ගෙදර රැස්වීමකට ඔය කියන හිතක් කියලා මට කතා කරලා ඉස්සිය දොරෙන් එක්කන් ගියා ලාලයියෝ කිව්වා. මම ගාන කවර පොදු දෙන්න මං කියනවා. ඉදා විතරයි කියනවා. මේ පොත මම ඊට පස්සේ පිට කරලා අරගෙන කරුණාවේ ගිහිල්ලා මගේ යාළුවත් එක්ක අපි පොත් ටික අරගෙන කාර්යක පාරට આવලා අලබලෙට ඉඳලා ගන්නවා පොතක් කොහොමද බලන්නේ ඒතකොට මේ දකින්නේ හිතේදී මේ පොත ඒ විදිහටම තියෙනවා. ඒ වෙලේ ලාලයියට ගොඩාක් ස්තුතියි. කවදාකවත් මම එහෙමකට වෙලා නැහැ. ඒ ඔක්කොම කරගෙන එනකොට අර කීප විශේෂ පුද්ගලයා මතක් කරන්න ඕනේ තමයි ජූට්. මම කැමරා කරන් දොරගාව මොනිකට ගහගෙන ඉන්නවා. එයා තමයි මැද ඉඳගෙන මේ හැම එකටම තල්ලු. මේ පොත එහෙම මුද්‍රණය වෙනවා. හරි හැම පොතක් විතර යන්නේ යනවා ඊපස්සේ කිව්වද. ඒකට මම කියන ස්තුතියි කියලා. ස්තුති කතාවට ගිහින් ඉවර වෙනකොට අසුන් බණ්ඩාරට යන ස්තුතියි කියලා. කොම්බේ වැඩි පොඩියෙන් හදාගෙන යනකොට අසුන් බණ්ඩාර මෙතන වාඩි කරලා යන තවසක් කියලා හැදි. ඒතර මාසික විතර පස්සේ දැන් අසුන් බණ්ඩාරට කියනවා. බණ්ඩාරයි ඉන්නේ ආන් කියනවා. රැය ගණන් අපි ඉතින් කතා කරනවා. ඉතින් ඒ වීඩියෝ කැපකිරීම සහාය වෙනවා. ඒ වගේම ඔබ ජීවත් වෙලා ඉන්න වෙලාවේ ඇය දෙකක් විතර මේ විදිහට කැප කරලා ආපු එකතොර ගොඩක් ඉස්සුයි. ඒ වෙලාව කැප කරනවා. පිරිමැහින්නේ කීරෙන්නේ. මම වටේ කතන්දර කියන්නේ. පිරිමැහින්නේ කීව කියන්නේ මේ පොතේ තියෙන එක්තරා පරිච්ඡේදයක් සහ කවි එකතුවක්. මාස 6ක් විතර කල්පනා කර කර ඉඳලා එක දවසක පාන්දර එකට විතර නැගිටලා ඇයෙන් එළියට කවුරු. ඒක දැන් පිළිපෙහෙන්නේ කියලා මම දෙන්නේ. මොකද ඒක දැන් මම දැනට මට දැනෙන්න ගියාගත්තු හොඳම කවිය. ඊට පස්සේ මම චුට්ටක් කියන්නම් ඕනේ. අද දවසේ හැදෙන්නේ මේ පොත
ඔක්කොම සූදානම් කරලා මේ මගේ ඉන්න කණ්ඩායම ඇහුවා කොහොමද අපි මේක කරන්නේ කියලා මම කිව්වා ඒ වැඩි දෙයක් කොහොමද අපි විතර පොඩි එකක් කරනවා ඒ විදිහට අපි එකතු වෙලා කතා බහ කරන්නේ ඒගොල්ලෝ තමයි මාව කල්පරේ නෑ මම එහෙම කරන්නේ ඔය අවුල් සංකල්පයක් තියෙන මිනිස්සු ඒ ගැන තමයි මම අද ඔයගොල්ලෝ මේ පාඩම මේ සුවඳ මේ හිතට මේ සංගීත මේ සිරුදේ එක්කම බලාපොරොත්තුනේ හැඟීම් කියන එක අපි ගන්න කරන හැටි පොඩි උනන්දුවක් කරන විස්තර කියන කතා කරා මම හිතනවා ඒක පොඩි බුද්ධිලා ඇති කියලා මේ වැඩි එහෙම හදාගත්තු සංකල්පය අස්සේ මේ වේදිකාවේ මට විශේෂම දේවල් තුනක් මම සම්මත අධ්‍යාපන රටාවේ ඉස්කෝලේට ගිහලා මුලින්ම යන්නේ බාහිර සුදර්ශනී පෙර පාසල. ඉස්කෝලේට තමයි මම කිව්වා දෙන්නේ. එතනින් තමයි මම අවංක වෙන්නේ කියන්නේ. ඊට පස්සේ යනවා පවිත්‍ර ඥානෝදය විද්‍යාලය. ඒක කට්ටියලා ඉන්නවා. මම ශිෂ්‍යත්වයේ කියන්නේ ඥානෝදය. එතනින් තමයි අවත ලෝකයක එක්කම වර්ධනය කරනවා. ඊට පස්සේ ශිෂ්‍යත්ව පාසල යන වේස් කුමාර විද්‍යාලය. වේස් කුමාර විද්‍යාලයෙන් තමයි විසඳුම් තුනක් කරන්නේ. ඉතින් දැන් කොහොමද ලියාගන්නේ? පටන් ගන්න කොහොමද කතා කරන්නේ? ඒ දේවල් ටික තියෙනවා. ඒකවල දැන් මට මගේ තිස්සස මේ තිස්සස දැන් නැතිලා අවුරුදු දෙකක කරා. සේනාතුල රඟපාන කරනවා මම හැමදේම කරලා. කිසිම දෙයක් කියලා දෙන්නේ නැතුව බෝඩ් එකක ලියලා පොතක ලියලා කියලා දෙනවා. අලාව කියන දේ ලියා ගන්න හැටි කියලා දෙන්නේ සියුම් කලාකරුවෝ මට ජීවිතය මම ඉතින් එයා කියනවා සෙමින් කතා කරන්නේ ඒ තරම් දේවල් තියෙනවා කතා කරන්නේ ඒක නිසා ඊට පස්සේ මේ බයිසිකල් උඩ තමයි මම ජීවිතේ වැඩිම දේවල් ටික කල්පනා කරනවා ඒක නිසා මේ බයිසිකල් ඉන්නේ කෙනෙක් බයිසිකල් දෙක තුනක් තිබ්බා මේක තමයි දැන් තියෙන්නේ බයිසිකල් උඩ ගන්න කල්පනා කරලා උඩ දේවල් කල්පනා කරලා බයිසිකල් නැත්තම් මේ සමහර දේවල් උඩින් ඒක නිසා තමයි යා वास्तव में विधि का ඊට පස්සේ පිටිපස්සෙන් තියෙන පොත් එක ඒ පොත් එක තමයි මම අපි ලියන පොත් එක මේ ප්‍රින්ට් කරලා තියෙන්නේ ඒ පොතම ඒ පාඩම හැම කවියක්ම පටන් ගන්න අලුත් පිටුවක එහා පිටදීස් නඩදීස් ඒ එහෙම ඉඳලා තියෙන්නේ අලුත් පටන් ගන්න ඕනේ හැම මාතෘකාවක් සමහර කවි තියෙනවා බේලි හතරක් තිබ්බනම් ඇති කියලා හිතනවා බේලි 16ක් නේද එච්චර පල්ලෙහාට නිදිමේ ඉච්චරලා කියවන්න ඕනේ ඒ හැම දෙයක්ම සංකේතාත්මකයි. ඔබ කවුරු හරි මගෙන් මේ වැඩේ පස්සේ අහුවොත් ඇයි මෙතන මෙහෙම කියලා තියෙන්නේ කියලා මට තියෙන උත්තරය ඒක. කොයිතරම් මේ වැඩේ සංකේතාත්මකද? මම මෙතනින් එහාට මේ දේවල් ගැන ලොකු විස්තර කතා කරන්නේ නැහැ. හැබැයි මේක ලියද්දි මේ කවි ටික එකතු කරද්දි මමවත් දන්නේ මං ගාව මෙච්චර කවි තියෙනවා කියලා. ඇත්තම කතාව. මිනිස්සු හිතන් ඉන්නවා සමහර වෙලාවට මොකක් හරි දෙයක් එක දිගට කාලයක් පවතිද්දී එක දිගට ඒ දේ සිද්ධ වෙමින් යද්දී මේකේ වෙනසක් නොවේ මේ විදිහටම තියෙද්දී මේ සියලු දේවල් විශ්දාගෙන අවසන් මම හිතන්නේ ඒක එහෙම නෑ අපිට වෙනස් වෙන තැන ඉතින් මේ වෙනස් වෙන තැන ඉඳගෙන යථාර්ථවාදීව ජීවිතය දකින්න යන පාරේ හම්බෙච්ච දේවල් ටිකක් තමයි මේ ඉන්නවා මම ආරාධනා කරනවා කියවා මේක ඇතුලේ ඔබේ ජීවිතයේ සමපාද වෙන දේවල් අනිවාර්යයෙන්ම ඒ ටිකත් එක්ක හැඳගෙන යන්න කියලා බලන්න. ඒ දේවල් කොච්චර ලස්සනද කියලා. මගේ විස්තර කතාව මම මෙතනින් නතර කරනවා. ඊළඟට මේ සභාව ඇතුලේ අපි ඔබ සිංහල සුදම් කරලා තිනවා අහන්න පොඩි සිංදුවක්. මේ සිංදුව ලියන්නේ මම 2019 පළවෙනි කොටස ලියලා අවුරුදු 10කට පස්සේ ඒකත් පොත ඉවර කරන්න මාසයක් කියලා තමයි මම ලියලා ඉවර කරන්න දවසේ. ඒකේ ඔබ අදසන තනුවේ සහ සංගීතයේ හිමිකරු මෙතෙක් වේලා ඔබ නැතු අසුන් බණ්ඩ. ඒක අද ඒ පරම්පරාව නියෝජනය කරමින් ගායනා කරන්නේ ඔබගේ සහෝදරයා මගේ මිත්‍ර සහෝදරයා වලින්දි මම ආරාධනා කරනවා ඔබට පොළොවට තියාගෙන මේ වගේ තැන් ඔබට දැක. මොන ගිය තැන් ගිහලා
ආපහු වෙන්න බැරිද? يعني චුට්ටක් මතක් කරගන්න කියලා. මම ආරාධනා කරනවා කසුන් කරේ මදින්ට එන්න වේදිකාවට මම යනවා පිටපස්සේ. Nubat mata mati
විශේෂ දෙයක් තියෙනවා ඔබට කියන්න. ඒ තමයි හැම මාසෙකම අවසාන ඉරිදා දවසේ අවසාන ඉරිදෙදී විදන සන්ධ්‍යාව දෙනවා. මේ පියවර ආයතනය තුල විදන සන්ධ්‍යාවේ කොටසක් එක ලක්ෂයක් තමයි ඉරිමේ හිමින ඔබට කියනවා. එදින ආදරණීය ජූඩය මට හිත කියනවා මල්ලි මේ වගේ සන්ධ්‍යාව තවත් ගොඩක් තියෙනවා ඉස්සරහට හැම මාසෙම අවසාන ඉරුදින මේ ආයතනය. ඉතින් අද එන මේ සහෝදර පිරිවරට පොඩි පණිවිඩයක් දෙන්න. ඊළඟට එන එම මාසයේ අවසාන ඉරිදා දවසේ මෙහෙම ඇවිල්ලා මේ වගේ වැඩකට සම්බන්ධ වෙන්න ඕනතරම් අවකාශ ඔබ තිබෙනවා කියලා. ඉතින් මගේ පණිවිඩය ඔබට දැන් දුන්නා. ඒ කියනවා මේ ලස්සන මේ ලස්සන පොඩි කෙටි කවියක්. ඔබ ලියු පෑනට පෙම් කළ මට ඔබ ඇති බලියත් මොනානිසා කොච්චර ආදරෙන්නේ උසරින් තමයි අහන්නේ. ඒකම මේ ඔබත් එක්ක බෙදා ගන්න ගොඩාක් දේවල් මේ පොත ඇතුළේ තියෙනවා. නමුත් කලින් කිව්වා වගේ අපිට ඒ කාර්යබහුල ජීවිතය තුළ අලංකාරීත්වය තුළ අපි වෙලාව කරන්නේ අපි කරගෙන සිද්ධ වෙලා තිබෙනවා. ඒක නිසා මම හැමදාම ගන්න මගේ ෆෝන් එක ඒසි මම නැවතත් යනවා න්‍යායපත්‍රයට. න්‍යායපත්‍රයෙන් පිටව තමයි යන්නේ දෙන්නේ. මම තාය දෙන්නවා වෙලාව හරසු නිසා. මම මේ පොත අසුරු කිරීමේදී මම තවත් කෙනෙක්ව මතක් කරනවා. ඔබට පුළුවන්ද ඔබේ නොවන කෙනෙක් ඔබේ කියලා හිතලා ඒ කෙනාව ආදරයෙන් පුරවන්න? මම එහෙම අහන්නේ. පැහැදිලි නැහැ කියලා මම දන්නවා. ඒක ලොකු ප්‍රශ්න ගොඩක් වෙනවා කියලා මම දන්නවා. එහෙමද? මම එහෙම අහනවා. මවක්ම විය යුතු දරුවෙක් ආදරය කරනවා. මම හිතනවා නැහැ කියලා. ගැහණියේ මවක්ම විය යුතු දරුවෙකුට ආදරය ලබා දෙනවා. මම දකිනවා මම විය යුතු නැහැ. ඇයට පුළුවන් නම් පාරේ සිටින දරුවා හෝ ඇයගේ දරුවා තමාගේ දරුවා ලෙස දකින්නට ආදරය සමානයි. ඇයට පුළුවන් වෙනවා ආදරේ සමානුපාතිකව බෙදා ගන්න. ලෝකයේ ආදරේ පුරවන්න. හිරිකඩු වලට පිපෙන්නට ඉඩ දෙන්න. හදවත ඔබට මතක් කරාවි හුස්ම ගන්න. එවිට වැටහෙවි ඔබ ජීවත් වන්නේ ඔබ වෙනුවෙන් පමණක්. ඔබ වෙනුවෙන් පමණ නොවන බව. ඔබ පුළුවන් ඔබ වෙනුවෙන්ම නොව ඔබේ ජීවිතය අනුන් උදෙසාද ආදරය, කරුණාව, දයාව පතිත කරන්නට එතරම් සැබෑ මනුෂ්‍යකම තිබෙනවා. ආරාධනා කරනවා තරුවක් වේදිකාවට කියලා. වචන සාරය ඔබ හමුවටම
වෙලාවේ කිව්වා මට මේ ලොකු වර්ණනාවක් එක්ක මේ පොතේ නම හරි වෙනස්. සමහර වෙලාවට අපි වාසනාවන්ත වෙනවා රෝදක් පුරෝල මල් ලබන්න, ඵල ලබන්න. සමහර වෙලාවට අපි සිද්ධ වෙනවා ඉස්සකින්න ආපහු හැරෙන්න. හැබැයි එහෙම අදහසක් ඔළුව තියාගෙන මම මෙතනට ආවා. මෙතනට ආවට පස්සේ මම මේ දකින්න පරිසරයක් එක්ක මේ සුවඳ, සංගීතය, ආලෝකය මේ සියල්ලත් එක්ක මට හම්බෙනවා අන්න තීන හිමින පිළිමිය. මේ කවි ලියන විසිට මට හිතෙනවා හරි ඒ තීන හිමින පිළිමිය තමයි කියලා. හැබැයි මම දන්නවා මේ හිමින හිමිනේ උසිරගේ විතර නෙවෙයි කියලා. මෙතන ඇති උසිරගේ මිත්‍රයන්ගේ හිමින. එතකොට මේ දුලයලා නාලයලා ඇතුලේ පිස්සෙන්නේ ඒ හැම දෙයක්ම මෙතන තිබුණා. හරි ලස්සනයි, සුන්දරයි. මොහොතකට අර ජීවිතේ ඔබටත් ඒ දැනෙන්නේ නැති බාහිර ලෝකේ අපි එදිනදා මුහුණ දෙන ප්‍රශ්න, දුක්, වේදනා ඒ හැම දෙයක්ම අමතක කරලා අපි ටිකක් වෙනස් තැනකට, වෙනස් ලෝකයකට ඇවිත් ඉන්නවා වගේ මේ මොහොතේ අපි හැමෝටම දැනෙනවා. ඒ දැනෙන්නේ අපි පරිසරය නිර්මාණය කරලා තියෙන විදිය. ඉතින් පිළිගැහෙන්නේ ඉන්න පොතක් එක්ක මම කතා කරන්නේ හිතන්න ඕන කවි. දැන් මට ඇත්තටම මේක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා. එතකොට මේ අපේ නිමේධක සොයලා මම කතා කරන්නේ කවි ටික ගත්ත එහෙම පිටුනේ. ඒකත් මම හිතන්නේ මම අදහස් කරනවා ඒ කාරණාට කියන්න ඕනේ. විශේෂයෙන්ම මම දෙකපාර මෙතෙන් ආවා දරුවන් පුරාගෙන පවුල් ස්වාමියා සහ බිරිඳ සමහර වෙලාවට පෙන්වතා පෙන්වතියක් ඇති. ඒ වගේම ජීවිතේ බෙදා ගන්න ආදරේ බෙදා ගන්න පිරිස අද මම මෙතන දැක්කම පිටිපස්සෙන් වාඩි වෙලා. ඉතින් මේ දුසිරගේ කවිය තුලින් මම දැක්ක සමහර කවිත් එක්ක කොහොමද අපි ජීවිතය බෙදාගන්නේ, කොහොමද අපි හීන බෙදාගන්නේ, කොහොමද අපි ආදරය බෙදාගන්නේ කියන ගැන තව ටිකක් අලුතින් හිතන්නේ මේක රසාවක් කරගමු කියලා මම යෝජනා කරන්නේ. කවි පොතේ කවියක් තියෙනවා. ඒ කවිය කට කියා යනවා ගමනක්. එයා යනකොට දකින්න ලස්සන නිවසක බැල්කනියක්, සඳුතරයක්. එතකොට මේ කට කියාට හිතෙනවා ඒ සඳුතරය දකින්න හැම වාරයකම කට කියාට මතක් වෙනවා එතන ඉන්න ඔය මම. සාමාන්‍යයෙන් ගෞරව වයසේදී, තරුණ වයසේදී ආදරය ගැන, ජීවිතය ගැන, විවාහය ගැන අපි හැමෝටම මේ වගේ තීන නැවෙන අවස්ථා තියෙනවා. අපි තාසයි ලස්සනට ජීවත් වෙන්න, ආදරයක් ලබන්න, රැකවරණය ලබන්න, මේ ලස්සන පවුලක් ගොඩනගන්න, සමහරවිට ආදරය බෙදාගෙන, ජීවිතය බෙදාගෙන අවස්ථා ගැන අපි මේක තියෙනවා. ඉතින් අර මේ අපේ මල්ලි ඒ කණේ මතක් කළා ඒ කාලේට අපිට අර එයා අඳින බලි රූපයක් වුණත් තේන්නේ මොනාලිසා වගේ. ආදරේ අලුත් කියනකොට අපිට අනිකාගේ දුර්වලකම් ඉවසලා දරා ගන්න සහ ඒවා බාර ගන්න පුළුවන්. ඒ අපේ ආදරේ අලුත් නෙමෙයි. අඩුපාඩුවක් වුණා, දුර්වලකමක් වුණා ඒකට සමාව දෙන්න. ඒක ඒ විදිහට බාර ගන්න අපි ලෑස්ති. හැබැයි ආදරේ ටික පරණ වෙන්න මොකද වෙන්නේ? එහෙම නැත්නම් ආදරය කරන කාලෙදි නොදැනුණු අඩුපාඩු, නොදැනුණු දේවල් එකවරක් එකට ආවට පස්සේ දැනෙන්න ගද්දි මොකද වෙන්නේ? නොවිසුමක් ඇති වෙනවා. කේන්තියක් ඇති වෙනවා.
අපි අනිකාගෙන් තරහ ගන්න. ඉවසන්නේ නැහැ. ඉතින් මට මේ තවත් මේ පොතේ කවියක් තියෙනවා. ගෙදරෙද්දී ඔහු ගෙදරෙද්දී දකින්න රෝස් මල් යහනාවක්. හැබැයි ළඟට ගිහිල්ලා බලද්දී නෑ ඒක printed. ඒ කියන්නේ කෘතිමයි. අපි හැමෝම ප්‍රේමයකට හරි ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරද්දී හරි විවාහ ජීවිතයකට ඇතුළු වෙද්දී හරි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම රෝස් මල් යහනාවක් වගේ සුව පහසු ලස්සන ජීවිතයක්. හැබැයි ටික දවසක් යනකොට ඒක එහෙම නෑ නෙමෙයි හරි කෘතිමයි නෙමෙයි කටු වෙනනවනේ අමාරුයි කියලා දැනෙන්න ගන්නවා. අන්න ඒ දැනෙන තැනදී ගැහණිය හෝ පිරිමම මේ පිරිමේ හිඳින හීන පොත මේ පිරිමේ හිඳින හීන උනාට මම කැමති මේක ගැහණු අපට ඒ හීනවල වගකීමක් සහ ඒ හීනවලට දායකත්වය දෙන්න හැකියාව තියෙනවා කියන එක මතක් කරගන්න. ඉතින් ඒක මතක් කරන ගමන් තමයි මම මේකට කියන්නේ. ඉතින් අර printed කෘතිමයි කියලා දැනෙන මොහොතේදී අපි ආපහු හැරෙනවා. නැත්නම් මම මේ ජීවිතේ බෙදා ගන්න ගත්ත තීරණයත් එක්ක මම ඉදිරියට යනවාද කියලා අපි තීරණය කරන්න ඕනේ. එහෙනම් සහ පිරිමියා වශයෙන් පෙම්වතා පෙම්වතිය වශයෙන් ස්වාමිෂා දෙවිද වශයෙන් අම්මා තාත්තා වශයෙන් ඒ එතන තමයි ආදරය ඇත්ත ආදරය තියෙන්නේ. හැබැයි මේක ලේසි දෙයක් නෙවෙයි. උසිරගේ බොහෝ කවිවල මහින්දනාම සහෝදරයා කිව්වා අර විරහම උපේක්ෂාවෙන් දරා ගන්නවා. ඒක අද සමාජයේ අපි දකිනවා ඒ ආදරයේ ප්‍රේමයේ බිඳවැටෙන තැන බලාපොරොත්තු බිඳවැටෙන තැන උපේක්ෂාවෙන් දරා ගන්නට අපහසු වීම නිසා මොන වගේ ඛේද වාචක වලින්ද සම්බන්ධතා අන්තිමට කෙලවර වෙන්නේ කියලා. එහෙම නොවි උපේක්ෂා සහගත ජීවිතය දකින්න නම් අපේ අහිමි වීම බිඳවැටීම් මේ සියල්ල අනිත් තේරුම් අරගෙන සමාව දීලා ඒ විදිහට ජීවිතය ඉස්සරහට යන්න නම් පිළිම් කෙනෙකුට එහෙම කෙනෙකුට ලෝකීය සීමාවක් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මම තෝරගත්ත කවි මම කියන්නේ මොකද මේ ඒ කවි මීට කලින් කියවු නිසා නොකියවු එක කවියක මේ එක වාක්‍යයක් විතරක් මම කැමතියි මේ වාක්‍ය විතරක් මතක තියාගෙන යන්න. ඔබ අද යනකොට මේ ජීවිත කාලය පුරාම මේ වාක්‍ය විතරක් සමහරවිට ප්‍රේම සම්බන්ධතාවය ඇතුලේ අනිකාගෙන නොරිස්සුමක් ඇති වෙන වෙලාවට එහෙම නැත්නම් මේ අනේ ඇයි මට මෙහෙම වුනේ එහෙම නැත්නම් ඇයි යා මාව තේරුම් ගන්න නැත්තේ ඇයි මේ හැමදේම අනිත් පැත්තටම හිතන්නේ ඒ වගේ හැඟීමක් දැනෙන වෙලාවට මෙන්න මේ වාක්‍ය මතක් කරගන්න. විසිර මේ කවිය ඒකගිය කවිය හැම කොටසකම අවසාන වාක්‍යය එහෙම කියනවා. මදකට මගේ හදවත වී බලන්න. හදවත මගේ හදවත වී බලන්න. මමත් ඔය කතාව ඔහොමලා තියෙනවා. ඔයාම කියන්නේ ඔයා මාව තේරුම් ගත්තා නම් කියලා. මමත් ඔය කතාව කියලා තියෙනවා. ඇයි ඔයා මං ඉන්න තැන ඉඳන් හිතලා බලන්නේ නැත්තේ? ඒක මදකට මගේ හදවත වී බලන්න. ඉතින් අපි අපේ සම්බන්ධතාවවලදී ගැටුම් නැති වෙන වෙලාවක දුක දැනෙන වෙලාවක අපි බිඳවැටෙන වෙලාවල් වල මම කේන්ද්‍ර කරගෙන නෙමෙයි මාව කේන්ද්‍ර කරගෙන නෙමෙයි අනිකාගේ හදවත මේ අවස්ථාවේදී මොනවද හිතන්නේ අනිකාට මොනවද දැනෙන්නේ එයාගේ පහසු වෙන්නේ මට මොනවද කරන්න පුළුවන් එයාගේ හීන හැබැයි කරගන්න මට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද අන්න ඒ වගේ හිතලා මේ ජීවිත ගමන ඉස්සරහට යමු. මේ මුසලට මම සුබපතනවා. මම කවියකින් එක අරගෙන කතා කරේ නෑ. කවි පොතක් දෙන්න ආව පුරුදු අදහසක් තමයි බෙදාගත්තේ. ස්තුතියි මේ අවස්ථාව ලබා මම ඔබට කිව්වා පැය කමාරක් යනකොට දැන් නැති. ඔබටම වෙලා කිව්වා. අපේ ආවගේ අපේ පොඩි කාලයක් කරලා ඉස්සරහට පැයකේ කාලක් මම කරන්න බෑ අපිට.
පැයක කාලයකට පිටුන ප්‍රමාණය. ඔබට දැනුණාද? මම ඔබට කිව්වා. ඇත්තටම කවිත් එක්කම අපි දැන් ඉස්සරහට ඇවිල්ලා තිනවා. ඊළඟට තියෙන්නේ න්‍යායපත්‍රානුකූලව අදහස් සහ මත ඉදිරිපත් කිරීම. අපගේ ආදරණීය වුණා සිටිනවා. අපි වේලාව කල්පනාකරණය කරලා නෙමෙයි වේලාව ගැන ටිකක් හිතලා අපිට වැඩි වේලාවක් නොමැති නිසා ටික ටික රැඳුව වෙන හින්දා කුරුල්ලෝ කියනවා ගියවලට යනවා. අන්තිම කෝල් එක. හරි. ඉතින් ඒක නිසා ආරාධනා කරනවා මේක විවෘත ආරාධනයක්. මේ විවෘත ආරාධනය තුළ අද මෙතන ඉන්නවා රුසිරගේ සහෘද ගුරු බවතුන් හිතවතුන් හිතවතියන් දෙමව්පියෝ සහෝදරිය ඒකම යහළුවන් ඉලියන් සියලුම දෙනා ඔබ අතරින් ඕනෑම කෙනෙක්ට පුළුවන් මේ කාලේ කළමනාකරණය කරන බැවින් ඉතාම කෙටි වචන කීපයක් උසිර ගැන ඊටත් වඩා මේ පොත ගැන මේ වැඩේ ගැන මේ සුවඳ ගැන මේ අද මේ රුසිරගේ වැඩේට සාක්ෂි දරන මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැත්නම් මේ පසුතලය මේ ස්ටේජ් එක ඔබට දැනන ඕනම දෙයක් විශේෂයෙන්ම කතා රුසිර ගැන තමයි මම නම් රුසිර කැමතියි ඔබ කතා කරනවා නම් අද දවසේ ගැන මේ වැඩේ මම ආරාධනා කරනවා ඕනම කෙනෙක්ට මෙතන කැවිලා මාගේ මේ සුනේ මාගේ මේ මයික්‍රොෆෝන් එකට ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. සුබ සන්ධ්‍යාවක් සිදු දෙනාටම අද වේලාවක් අපේ කසුන් කණ්ඩායම මනසල මගේ නම් ලැබෙලා මම නම් කුමුදේ චන්දා කුමාරි අංගුරවරියා ඊටස් මගේ නම් මම පොතකදී කියලා කියන්න මම උසව දාන්නේ කොහොමද කසුන් දාන්නේ කොහොමද කියලා කියන්න අද වේලාවක් ප්‍රමාද වෙලා හරි මේ පිළිමය ඇහිදින කීන මොනවද කියලා බලන්න මගේ ලොකු කුතුහලයක් තිබුණා. මේ පණිවිඩය ඉස්සෙල්ලාම මට ගෙනාවේ මගේ ලොකු පුතා. එතකොට මට එච්චර එක දැනුනේ නැහැ. ඊළඟට මම දැක්කා මට Facebook account එකක් නැහැ. මම චූටි පුතාගේ Facebook account එකෙන් ආම්බෙන් දැක්කා මේ පිළිමය ඇහිදින කීන කියලා. අර එතන මිස් කිව්වා වගේ නාදරේ මිස් කිව්වා වගේ අපි කාන්තාව තමයි. ඊන හැමදාම ඇහිදී. ඊට පස්සේ යන්නේ. ඊට හැබැයි කරගන්න ගොඩක් දේවල් හොයන්න. ඉතින් මම තාමත් මගේ කුතුහලය ඉවර නැහැ. මම ප්‍රමාද වෙලා නිසා මට පොත අතර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මාතෘණීය පුත්‍ර සිව මහාදරේ කියනවා. මට හරි ආඩම්බරයි. හරි සතුටුයි. මට කසුන් බණ්ඩාර පුතාම හම්බ වෙන්නේ එයාගේ මල්ලි එක වසරේදී මගේ අන්තිම දරුවෙක් හැටියට. මගේ ජීවිතේ කාලය අවුරුදු 31ක් මම ශ්‍රාමිකයි. මම සේවයට යනවා දැන් ලුම්බිනි විද්‍යාලයේ. මට කසුන් බණ්ඩාර පුතා මතක් වෙන්නේ ඒ පන්තියේ එහෙම ගාල් තුනක් තියෙන ජනේල දෙකක් තියෙන ඕකෙන් හිමින් ඇවිල්ලා ඉතිලා මල්ලිව බලලා යනවා. අපිට එයා 7 වෙනි ශ්‍රේණියේ ඒ මතකයත් එක්ක මම හැමදාම ජීවත් වුණේ පිරිමි දරුවෙක් එක්ක වැඩිපුර. මට ඉන්නේ පුතු තුනේ දර්ශ කුමාර විද්‍යාලයේ මගේ ගුරු ජීවිත අවුරුදු 18ක්. ඒක වෙලාවකට මම බය නැතුව කියනවා වක්කලාට මගේ අතුලේ පිරිමියෙකුත් ඉන්නවා කියලා. සතුටුයි කියන ජීවිතේ මොන දෙන්න. අද මට පුතායන්ට කාර්යය කියනවා අම්මා මේ ලෝකෙ මිනිස්සු කරන දේවල් මොනවද කියලා හිතෙනවා 1000කින්වත් එක්කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. ඒකයි මම මේ ගමන මෙච්චර යන්නේ කියලා. අර මහත්කර්මයේ සහභාගී වෙන්න පොඩි ඒක සයින් බැලුණා. උන්ටයි ආදරේ විදිහට සහභාගී වුණා.
කියලා මට හිතෙනවා මේ සභාව දැක්කහම මේ රුසුරිගේ කවි ගැන කසු මෙච්චර කතා කරනවා, තරුමිස් කතා කළා, මහත්මයෙක් කතා කළා. මට හිතෙනවා මේ සභාව දිහා බලලා මම දන්නවා අනුනයත් ඉන්නවා. මම හරි ආඩම්බර වෙනවා. මට මතක නෑ රුසුරි එක දෙයක් කරාටේ බාර විදියට ඇරෙන්න රුසුරි මම අන්තිකාමරේ හම් වෙලා තියෙනවා කියලා මම රුසුරිට ආදරයෙන් සුවපත්නවා. මේ අතර ඇති ජීවිතේ මේකට ආත්මී ඊන වගේ දේවල් එක්ක ආදරය කරන දරුවෝ ඇති අපි මේ ලෝකේ වෙනස් කරපු තරු මිස්කියවා සුවදනාට සුව සන්ධ්‍යාවක්. මම කයිපොත ගැන නම් මේ කතා කරනවා කපුරක් කියුවේ. ඒ මම ඒ කියපු සමහර කවි කියන්නේ කරු කියන්නේ ඒ සමහර දේවල් ඇතුළේ විතර ප්‍රේමය ගැන කියනවා. අපි ඉන්නේ කොයිතරම් ප්‍රේමය අහිමි ලෝකයකද කියන කාරණේ ආයත කතා කරන්න ඕනේ කියලා මේක වෙන තැනක ඉන්න මම මේක පහුගිය මාසයකට අඩු කාලයක තුල මම බොහොම කල්පනා කරා. මම සසල වෙච්ච දෙයක් නෙමෙයි මම සසල වෙන දේ පහුවෙලා. සසලෙන් තවදුරටත් නෑ අපි ඒකට විරුද්ධව මේ සසලෙන් නැති ලෝකයට විරුද්ධව සටන් කරන එක ඉඳලා අපිට ඉතුරු වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒක සිද්ධියක් නිසා ඒක ආයෙත් තහවුරු. මම කියන සිද්ධිය මේකට අදාළයි කියලා. මම කියන ප්‍රේමය නමක කියන ආයුතුයි කියන්නේ. අපි හිතන විදිය වෙනස් කර යුතුයි. ඒක ආසන්නතම සිද්ධිය උනේ ඔබ කවුරුත් දන්න සිද්ධියන. අර ඉස්සනදී මම කන්න පිළිවෙල සිද්ධිය. කරුණියකට තමයි කියන්නේ වෙනවා. නැගේ ඉස්සනදී කවන්දය බෑග් එකට දමාගෙන තවත් ඉස්සෙක් එක්කනලා ඒ තීනෙහිද බුදුලිනේ කියන්නේ නැති. ඇය තීනෙහිද නැති. මහමගේ තමයි යනවා. ඉතින් ලංකාවේ මාධ්‍ය කියන මහජන වැසිකිළිය එක අතර වටේ ගන්න පටන් ගන්නවා. ඒ කාරණයක් එක්ක මතුවෙච්ච එක දෙයක් තමයි මේක සම්බන්ධයෙන් සමාජයේ බලපෑම විදිය සහ සමාජයට බලන්න මාධ්‍ය උත්තර. මම මේ සිදුවීමත් එක්ක විවිධ අධ්‍යාපන මට්ටම් වල ඉන්න කාන්තාවන් 10 දෙනෙක් එක්ක කතා කරනවා. මේකට ඒක හරි නරක දෙයක් සිදු වුණා. ඔබ මම පුතත් කියවන්නේ අන්තම පත්‍රයක් කරලා පුස්තකාලය. ඔව් වයින් අවුරුදු 3කින් මම ඒක දාලාම නෑ. ඉතින් ඉඳලා ඒක දාලා බලලා වැඩ කරනවා. නමුත් මම හම්බෙන්නේ ජංගමතර කතාවෙන් එක්ක එහෙම යනවා. මම Facebook එකේ ගියා. මම Facebook එකේ යන බරි කිසියෙක් වගේ නව අලුත් පරම්පරාවට අපිට ආමන්ත්‍රණය කරන තියෙන එකම මාර්ගය. ඒකම කොහොමද අපිට වඩා දියුණුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම බොහෝ තැන්වලදී ඕම් සහපාත ගණන්දුවක් හදාගත්ත යුතුයි කියලා මම විශ්වාස කරනවා. Facebook එකට බයින් කරන්න මට නෑ. මම තාක්ෂණ විරෝධියෙක් නෙමෙයි. තාක්ෂණය අප භාවිත කළ යුතු කියන තැන සහ තරුණ පරම්පරාවත් එක්ක අපි වඩා වැඩ කළ යුතුයි කියන තැන ඉන්නේ. ඒක නිසා මම මගේ දේවල් ටික මම Facebook එකේ ඉනවා. පුවත්පත් වලට මම අතකින් තමයි මේ ගාවේ පොතකට නෑ. ඒ නිසා මම දැන් ඒ ඉන්නවත් නතර කරලා. නමුත් මම අර ජංගම දුරකථනය හරහා දකිනවා පුවත්පතක තිබිච්ච සිරස්තනය ඒ තිබිච්ච දෙයක් තමයි මේ පුවත්පත් වල තවදුරටත් මාධ්‍ය කරුණු කියලා જાතියක් අතලොස්සයි ඉන්නේ. ඩයරි මුදින වගේ මිනිස්සු දැන්නේ. පත්තර මුද්‍රාංගා සහ පත්තර වල කරන සේවක කණ්ඩායම විතරයි ඉන්නේ. පුවත්පත් කතුරු කියලා කියන්නේ පත්තරේ ඉන්න අනිකුත් ලේඛකයන් ටික මුද්‍රායින වලට මෙච්චල් කරන පැටලු බලාගෙන ඉඳගෙන විතරයි. එහෙම තමයි උගතර පත්තර කතුරු ලයින්නේ. අපේ අතට. මේක පත්තරේ තියෙනවා. මියගිය තරුණියට රුසියාවේ පින්දුන. ඊපස් පටන් ගන්නවා අපි ඇයගේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ ගවේෂණයක් කරන්න. පුරාවිද්‍යාධිපති මොකක්ද කරන්නේ? ඇයි මෙහෙම කියන්නේ? තරුණියක් මියගියා ඊට පස්සේ දවල් ලියුමක් කාලේ වෙනවා. මම මුද්දේ විශ්වාස කරනවා මියගිය පිරිමියා කාන්තාව දෙදෙනාම මේ විශ්ව සමාජ ක්‍රමයේ දුරු. මාධ්‍ය විශ්ෙන් කරපු දෙකේ ප්‍රසිද්ධික කාරණේ තමයි ඇයි තහවුරු කරන්න උත්සාහ කරන්නේ? ඇයට අනියම් සම්බන්ධයක් තිබුණා. නියම් සහ අනියම් සම්බන්ධ. මම මේ නියම් අනියම් කරනවා.
අපි අවිඥානිකව කරන දෙයක් කියනවා. මේක මහත්මා ගාන්ධිලා කියුණු විදිහට කියලා තියෙන එක කනකලියාගේ මුනුබුරා මුනුබුරා පස්සේ කාලෙක මේක කියනවා මේ පුංචි කතාවක් ආශ්‍රයෙන් පැන්සල් කොටයක් වීසි කරලා අරුණ ගාන්ධි දවසක් යනවා පුංචි කාලේ සේවා සංග්‍රාමයේට මහා ගාන්ධි දැන්ට ගාන්ධි අහනවා "ඒ පුතා ඔයා වාගේ පැන්සල් කොටේ වීසි කරලා ආවේ?" එතන දැන් වැඩක් නැහැ සියම පැන්සල් කොටේ මේක තව ලියන්න බැරි මම වීසි කරලා ආවා. ගාන්ධි කියනවා "නෑ පුතා මේක තව ලියන්න පුළුවන්. ඔයා වහම ගිහින් පැන්සල් කොටේ හොයාගෙන එන්න ඕනේ. ඒකට වෙලාව අවසර රැ වෙලා ගාන්ධි ගෙනත් දෙනවා නුඹුරාට කෝච් එකක්. ඔයා දැන් ගිහිල්ලා පැන්සල් කොටේ හොයාගෙන ඉන්න ඕනේ. ආව තනියම ගිහිල්ලා කවුරු ආයෙත් දෙන්නේ නැහැ. තනියම ගිහිල්ලා තනකොළ ගොල්ලෝ කවුරු පැටලෙන්න පැන්සල් කොටේ අවුල දෙනවා. ඉතින් ගාන්ධි උඩ පාඩමක් කියනවා පුතා ඔයා කරන දේ ඇතුලේ ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. ඔයා දන්නවද ලෝක ප්‍රචණ්ඩත්වයන් දෙකක් තියෙනවා. එකක් ෆිසිකල් වයලන්ස් ඒක ශාරීරිකව නැත්නම් භෞතිකව අපි කරන ප්‍රචණ්ඩත්වය. යදවනි ඒකට කියන්නේ පැසිව් වයලන්ස්. අචේතනික ප්‍රචණ්ඩත්වය වචෙන්ද සිංහල කියන්නේ සිංහල වචනයක් හොයාගන්න මට බැහැ. මම බාහිරපදයේ ඉඳ මම දාපු වචනේ තමයි අචේතනික ප්‍රචණ්ඩත්වය. ඒක විස්තර කරපු කියලා තමයි මම අචේතනික ප්‍රචණ්ඩත්වය කියන හඳුනන්නේ. ගාන්ධි කියනවා ඔය පැන්සල් කොටේ විසි කරා පාටේ අලුත් පැන්සලක් දෙනවා අලුත් පැන්සලක් දෙන්න නම් අලුත් පැන්සල් හදන්න අලුත් පැන්සල් හදන්න මිනිකන් කනින් ඉන්නවා මිනිකන් කනින් පතල්ලට මිනිසුන් යනවා. ඒතකොට මිනිසුන්ට පතල්ලට මැරෙන්න සිද්ධ වෙනවා. අනුව වියදම කියන්නේ වැටුපකට මිනිසුන්ට වැඩ කරන්න සිද්ධ වෙනවා. දස් කපන්න සිද්ධ වෙනවා. වනාන්තර විනාශ මහා ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඔයා නොහිතා කරන දේ අචේතනිකයි. ඔයා හිතන්නේ නැහැ මෙච්චර බරපතල ප්‍රතිපාක මේක තියෙනවා කියලා. නමුත් මේ ප්‍රතිපාක සිද්ධ වෙනවා. මේක තමයි අචේතනික ප්‍රචණ්ඩත්වය. මගේ අචේතනික ප්‍රචණ්ඩත්වය කියන එක අඳුන ගන්නවා අර පුවත්පත් සිරස්තරයේ ඇතුලේ. ඇයි අපි ඇගේ අනියම් සම්බන්ධකම් ගැන මතු කරන්නේ? ඒ හරහා මම කියන්නේ ශ්‍රී ලංකාවේ මම මේක කාන්තාවන් කණ්ඩායමක් සමග කතා කරනවා. ඒ සමදෙනාම මට කිව්වේ තමයි එයාගේ චරිතය. මේක තමයි අචේතනික ප්‍රචණ්ඩත්වය. මාධ්‍ය විසින් අනිත් පැත්තට හරවලා අපිට පොඩි චිත්‍රයක් නවනවා. කෙනෙකුගේ චරිතය හොඳ නැතිනම්, ස්ත්‍රියකගේ චරිතය හොඳ නැතිනම්, ඇය මිය ගියාට මරා දැමුවට කමක් නැහැ. මේ තමයි සමාජයක් ඇතුළත දාවින කරන 2020 මුලවා කතා කරලා අපි ඉන්නේ අභාගයේ දැක්ම. ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා මම හිතනවා මේ කවි, කෙටි කතා, නවකතා, සිනමාව, කැමරාව මේ හැම දෙයකින්ම අපිට ආපහු නැවත සිද්ධ වෙලා තියෙන්නේ මේ සමාජයට ආදරේ කැඳවන්න. ඒ ආදරේ පාසලෙන් මම වෙන්නේ නැහැ. ඒ ආදරේ දෙන අධ්‍යාපන ක්‍රමයක් අපිට නැහැ. මම මෑතක අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් කියනවා අපිට කක්කුසියක් කියලා කෙටි කතාව පෙළපොතට දාන්නට ගියාම වැඩිම විරුද්ධ උනේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විතරයි කක්කුසිය කියන වචනේ කතා කරන්නේ. ඒකට මට කියපු අධ්‍යක්ෂකවරු කියනවා අයිය මට සිද්ධ වුණා කක්කුසිය කියන්නේ පොතුගීසි භාෂාවෙන් අපිට ආපු වචනයක් කියලා. මේ තත්ත්වයේ පාසල්වල විද්‍යාවල තියෙනවා ඒවයි යොදුණු බවට පත් වෙන කණ්ඩායම් රැකියාවලට එනවා. මේක විෂම චක්‍රයක් කර අපි ආර්ථික විද්‍යාවේ ඉගෙන ගන්න මේ දරිද්‍රතාව විෂම චක්‍රය වගේම තමයි. මේක කඩන්න ඕනේ කොහොමද? ඒක කඩන්න පුළුවන් අපිට විතරයි. ඒක පුළුවන් නැවත සමාජයට ආදරය ගෙනේ. ඒ නිසා මම හිතනවා නිර්මාණ කරන සමාජයට පෙරලා ආදරය කරන එක උගන්වන්න පුළුවන්. විප්ලව කරන්න බෑ නේ මම වෙනව විප්ලව කළ හැකි මිනිසුන් තරමට අවශ්‍ය උත්තේජනය දෙන්න පුළුවන්. මම ආරාධනා කරනවා ජූල් සමන්ත මහත්මයා. මේ ඔබට කතා කරන්නේ මේ අද දවසේ මේ වැඩේ මහමූලකරු තමයි නේද? මහමූලකරු තමයි දැන් ඔබ අම්තන්නේ. මට විනාඩියක් දෙන්න. මට ජූල්ටයිව හම් වෙන්නේ අහම අවස්ථාවකදී මේ කටුබැද්දේදී රුසිරත් එක්ක මේ ගෝපී ගම්මන ගියා. ඉතින් තමයි දැනගන්නේ මොහොම මේ කරාටේ ගුරුවරයෙක්. ඊට පස්සේ දෙන්නත් එක්ක කතා කරමු. විශාල කරාටේ ඉතිහාසයක් තියෙන සමාජයේ හොඳ ගුරු සංඛ්‍යාවක් දායාද කරපු ආදරණීය ගුරුවරයෙක්. අද දේශකේ කැමරා ශිල්පියෙක් කියලා කියනවා මම කැමති නෑ වැඩි. අර සර් කියපු කතාවෙත් එක්ක අපි මේක කන්වර්ට් කරන්න වෙලා තියෙනවා අනිත් පැත්තට හරවන්නලා තියෙන සිද්ධියක් තමයි. ඒකේ තමයි ආරාධනා කරන ජෝඩයට ඇවිල්ලා දවස ගැන.
කවි පොත ගැන නම් වචනයක් කතා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදු මෙච්චර වෙලා ඒක කවි තමයි. ඒක නිසා බුදු වෙලාව මම ඉන්නේ නැහැ. කවි ගැන නම් මම චුට්ටක් කතා කරන්නේ මට පුළුවන් මේ කවි ඉදින්න විතරයි. අන්න පුළුවන්. ඒනවා කවි ගැන මට කරන්න පුළුවන් ඒ තමයි ඒක විස්තර කරන්නේ. නමුත් මම කැමති චූටි දෙයක් උදාගන්න මේ රුසිර මල්ලික අපිට ඇයි මෙච්චර කිප්පු කියලා මේ වෙලේක රුසිරට හම්බෙනවා මෙන්න එක එතකොට මේ රුසිරට ඇයි මම කැමතිනේ කියන අදහස විතරක් බෙදාගෙන මම නවත්තන්න ඕනේ. මොකද අපි මම විශේෂයෙන්ම රුසිර මල්ලිගේ දැක්කම අපිත් එක්ක ගම්තුන් කරන චරිතයක ගත්තම ලොකු මනුෂ්‍යත්වයක්. මම කවියට වඩා යම් කවි මට චුට්ටක් හරි දැනුනේ මට ඒ මනුෂ්‍යත්වයක් එක්ක. ඒ වඩා සංවේදී චරිතයක්. ඕන කෙනෙක් ආදරය කරන්න පුළුවන් දැනෙන චරිතයක්. ඒ හන්දා රුසිර අපේ වැඩත් එක්ක ගොඩාක් සමීපයි. ඊට එහා ගිය මට අම්බෙලා තියෙන චුනන්දස රසන කතාවක් කිව්වා. අපිට අම්බෙලා තියෙන ගොඩාක් චරිත ගුරුවරු පවා. ඒ කියන උච්චපක්ෂය පවා අපිට අම්බෙලා තියෙන්නේ ජාතිවාදී නැහැ කිව්වට එයාලා තුල ජාතිවාදී කම තියෙනවා. ආගම්වාදී නැහැ කිව්වට එයාලා හඳුන ආගම්වාදී. මම පුදුමගේ අදසෙන් අම්බෙලා දෙන මම සිරා කියලා හිතන චරිත මම අරුගත් කියලා හිතන චරිත මේ හැම කෙනෙක් ගාව ඔය ප්‍රතිලක්ෂණ ඒක රුසිර ගාව ඒක නෑ. රුසිර ගාව ඒ ආගම්වාදී කොහොමද ජාතිවාදී කොහොමද ඒ නිසාම රුසිරට මම අර කැමතියි. ඒ නිසා මේ කවි මට ගොඩාක් කිට්ටුයි ඒක දෙන්නේ. එතන එයාට කතා කරන්න පුස්තකන අපි දෙන්න ගොඩක් වෙලාට කතා කරද්දී රාජ්‍ය වුණාම අම්මට හරි සංවේදීය පොල් එකක් තාවත් හරි ලස්සන දෙයක් අම්මටම දන්නවා ගොඩාක් අපට අනුගත වෙන්නේ තාත්තට ඇරුම්කම් දෙන්න අර සූදානම් මට කියන දුකෝටි නංගි රැවිලා බලන් ඉන්න මොනිකා අර ගෙදර ඉන්නෝ මේ ඒ ගන්න බලලි නේ යාවත් මතක් කරන සමහර වෙලාවට ඒ චිත්‍රය සත්තුන්ට බබා හරි සම්මුති රැවිලා එතකොට මේවා එක තමයි අතලම මම රුසිරට ගොඩාක් කැමති ආදරේ මොකද අම්මලා තියෙන ගොඩාක් චරිත මට ළඟදී අම්ම කෙනෙක් කියනවා ඒ අපේ දු හැම වෙලාවෙම කියනවලු වත් තේරෙන්නේ නැහැ. ඒ නැත්තම් අරගෙන කියනවලු වට වැඩක් නැහැ. ඒක මේ අම්මා අපේ දීමකින් කියන්නේ දුක්ඛතාවනේ. අපි යාළුවෝ කොච්චර උගන්වන්න තියෙනවද? අපි යාළුවෝ කොච්චර මානසිකව තියෙනවද? පොඩ්ඩක් කෑ ගැව්වම යා කියනවලු නෙමෙයි. වට වැඩක් නැහැ. හැබැයි ඒ දූ කලුතර ප්‍රසිද්ධ පාසලක දුන්නු. එතකොට මේ රුසිර ඒ පැත්තෙන් ගත්තම ගොඩාක් වෙලාවට ගෙදරට අරි සංවේදී චරිතයක්. ඉතින් ඒ නිසාම අපි රුසිරට කැමති මම ඥානනවා මම ප්‍රාර්ථනා කරනවා ඉස්සරහට ගොඩ කවිපොත් නොලියුවත් නේ
ගොඩක් ජීවිතවල ලියුවා. කියන්නේ පාගේ අලිමේ කියන්නේ කියනවා. ඒවා ලියුවත් අර මම කියන මේ මනුෂ්‍යත්වයේ මේ ගුණාංග ටික තියාගන්න කියලා නම. Classical movement revolution. Sahiत्य ගැන මගේ දැනුමක් අනුපස්ස. ඒක පුඩක් කාන්තා පාඨය ගැත්තේ කියන්නේ පිරිමි හින අදනවා බලපල ගන්නවා දැන් වෙයිනවා කියන්නේ. ඔය ලක්ෂණ සංස්කෘතිය දෙන්නේ. අපි කල්චරල් දැක්කේ. ඒක අපි ඇහින්නේ. මම දන්නේ නැහැ සමහර කෙනෙක් මේකට සුවද බුද්ධියට අත්දැකීමක් කියනවා. හැබැයි ඒක විශේෂ ජු අන්තර්යය කිලෝයියක එයා මානසික මනසකින්ද ඒක දරාගෙන සමාජයට පරිවිලක් දෙන්න පුළුවන් විදිහට පිටට. ඒක එයා පොඩි ඒ කාලේ එයා සಫල කරන්නේ වේදනාවක් දෙන්නේ නැහැ. ඒක හැදෙකින් එකතු කරලා එයා කවියට ලිව්වා ලියවලා සංවේදී මනසක විදිහට පොතක් කරලා ඊළඟ පරම්පරාවට දුන්නා. දැන් අපිට අම්කිසි දුක ආවොත් විදේකීමක් ආවොත් තරහ ගන්න පිරිමියෝ ඒක පෙන්නන්නේ සාමාන්‍ය කියලා හාටට ගොඩක් දෙන පිරිමිට කියන මොකද ඒක අඳන්න කැමති නැතිද අපුර දාන වෙන්නේ. යාර කට්ටිය අහලා පිළිගන්න වෙන්නේ අපි අමාරු වෙන අඩුයි. මම දැන් විද්‍යාත්මකසත් නෝ සාමාන්‍ය කියන්නේ ඒක. ඉතින් මොකද අපිට අඳන්න විදියක් නැහැ. ඒ දැන් යාර කට්ටිය අමසරල කියන්නේ අපි විහිණ හැදින්නේ නැහැ කියලා. නමුත් අපේ තරුණ කාලේ ආදරවත් විදිය වෙන්න පුළුවන්. විවාහකමත් වෙලා අපේ විරුද්ධ සම්බන්ධ වෙන්න පුළුවන්. අනිය සම්බන්ධයක් වෙනවා. කිසිම කාරණයක් තුළදී අපිට ඉන්න ඇහින්නත් බෑ ඇහින්නකොට පෙන්නන්නත් අපි ඉන්නා පිරිමියා කියන ලොකු ප්‍රශ්න එක ඇතුලේ ඉර වෙලා ඉතින් අපිට තියෙන ඇහින්න හිින්න ඉතින් ඒක ඉන්න එකේ විදිහට පිට කරනවා ඒ කුසිල එකේ විදිහට පිට කරනවා මම කරේ එයා හිඟගත්ත හිින්නට ඉතින් ඇත්තටම ඔය හිින්නත්තේ අපි ඉර ගන්න එක හිින්නත් ඇති දැන් ගෙදර ගිහින් පොත බලනකොට මගේ ජීවිතේ ඔය කාලවකවාන තුනේම ඔයගේ ඉන්නේකට මම සම්බන්ධ වෙලා ඇති. මොකද මට කියා ගන්න බෑ. මොකද සමාජයෙන් කියනවා. විශාල සෙන්ස්. නැත්නම් අන්තරුවගේ තාත්තා. මේ පිරිමිස්වාමී පිරිමික. ඉතින් ඕවත් එක්ක අපි ඉන හිර කරගෙන ඉන්නවා. මම හිතනවා මගේ පපුව මාරු අඩු කරගන්න මේක කියවලා යම් කිසි තරහයක් ලබාගෙන පුළුවන් වෙයි කියලා. මොකද මගේ අදහස් එයාගේ පොතෙන් පිට වෙලා ඇති. ස්තුතියි මම කවි ගැන අතන මට පොත ගන්න හම්බුනන් පරක් වෙලාවේ මම ගෙදර ගිහිල්ලා කියවනා උගුර කියවන්න එහෙම ඉඳගෙන ඉන්න මිනිස්සු නෙමෙයි දුක දෙයක් කරේ සමාජයට මොකද ගොඩක් අය මේ විදිහට එක්ස්ප්‍රෙස් කරනකොට ඒක පිට කරන වෙලාවේදී තවුණෙක් විදිහට ඔය අලුත් චිත්ත දික් කරලා සමහර කෙනෙක් එකක් දෙන්න පුළුවන් තමන් ඒක තරහ ගන්න විදිය පොඩ්ඩේ අනිත් පැත්ත අරගෙන කියන්නේ අප්සයිඩ් ඩවුන් උඩ පොඩේ දිහා යට දාලා තමයි ෂේප් කරන්නේ උඩ ෂේප් ඉතින් මොනවාරියක් කරලා එයාට විදගෙන පොත පරිවිඩ සමාජයට දුන්නා. ඒක අපිට ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි. ඒ සතුරුයි දවසක් කරේ කමල්ලා නැත්නම් සෑහෙන කාලයක් අපේ පාසල් කාලේ සෑහෙන අපි අර මේ නෝදකේ උඩුටි අපේ පීඩා බාර වීගේ පසු මල්ද අපි ඔක්කොම මම ගුරුවරයා වුණාට සමකාලීන අපි ඔක්කොම එකට ප්‍රැක්ටිස් කරපු කට්ටිය ඉතින් මේ ස්තුති සමාජයට ලොකු දෙයක් දුන්නා. ආදරණීය ගුරු මෑණියන්ටත් ගුරු පියාණන්ටත් එතෙකම දුක් සහෝදරයන්ට උදහස් දක්වූ සියලුම දෙනාට ස්තුතියි. ඒත් එක මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. අද දැන් ඔබ දැක්වූ අදහස් ඒත් එක ඔබට දක්වන්න තිබෙන අදහස් නොදැක්වූ දේවල් සියලුම දේවල් ඔබට අදහස් විදිහට අකුරු කරලා යන්න පුළුවන් තරම් තියෙනවා. අන්න බැලුවා. මිතුරෙක් එළියට ගියාට පස්සේ අමර බැලුවා. ඒ බැලුවේ ලස්සන සරසලා තියෙනවා. විමුක්ති නැහැ. එමිරෝසේ ඔබලා පුළුවන් ඔබගේ මාල් සැරසිලි ඒ වගේ දේවල් ජීවිතයේ එක ඉවෙන්ට්ස් ඇඩ් කරලා එමිරෝස් වලින් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් අනේ ඇඩ්වර්ටයිස්මන්ට් එකත් එක්ක මම දවස් අමාර කරනවා. මම නම් මේ නිවේදකයෙක් නෙවෙයි. ඒක කිසිම අත්දැකීමක් මට නැහැ. පළවෙනි එහෙම මේ ස්ටේජ් එක නගලා මේ කතා කරන අවස්ථාව තමයි මම අමාර කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ
තේ කොළඹ තේ කොළඹ තේ පැන් සංග්‍රහයක දැසගෙන හපන්නත් තියෙන ස්නැක් එක යන බෑන පල්ලෙහාට අර පළකලෙන් ආයෙත් පල්ලෙහාට ඊට යන්න කලින් ඔය හුරාම අර මේ යෝජනා ඔබගේ අදහස ඉදිරිපත් කරන්න මහා ප්‍රාණකුලෝ අල්ප ප්‍රාණකුලෝ ඔය හුරා ඉදිරියට යන අදහස එතනින් දාලා යන්නේ ඒක දේවිලා විනාඩයකින් අන්තිමට කියන්නේ අර මනරස වැදෙන තැන පොරකන හදවත ගැලි ගැලි විඳින පැස පුරව සිතුවිලි හිත විඳිනකොට ඇලවෙන දෙක දැනෙනවා